ධර්මානුශාසනාව. අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වැලිවේරිය සිවුරළුමුල්ල ශෛලාරාම විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති සියන කෝරළේ ද්විතීය සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද බණ්ඩාරවෙල සාරද ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් කෑගල්ල බොස්සැල්ල පී.ඒ. පොඩිහාමිනේ මහත්මිය, බොරැල්ල මාතාපාර බියට්‍රිස් ලිලියන් සෙනවිරත්න මහත්මිය, ඇදුරාපත ජාවත්ත තමරා අබේදිර මහත්මිය, පයාගල කැන්දගහවිල ලලිත් සෙනවිරත්න මහත්මයා, මීරිගම එන්.යු. අමරතුංග මහත්මයා සමග නිශාන්ත අතපත්තු මහතා, කිරුළපන සෝමාදේවී පෙදෙස දනික ගලබොඩ මහත්මයා සමග පානදුර කුරුප්පුමුල්ල ලීලා අමරසේකර මහත්මිය ප්‍රධාන පිරිස. සදහැවතුනේ, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ ච කෝ ගහපති පුත්ත අරිය ශාවකස්ස චත්තාරෝ කම්ම කිලේසා පහීනා හොන්ති චතුහිටානේහි පාපකම්මං න කරෝති චච භෝගානං අපාය මුඛං න සේවති සෝ ඒවං චුද්දස පාපකා අපගතෝ චද්දිසා පටිච්ඡාදී උභයලෝක විජයාය පටිපන්නෝ හෝති තස්ස අයං චේව ලෝකෝ ආරද්ධෝ හෝති පරෝච ලෝකෝ සෝකායස්ස භේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං uppajjati. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, පුරා අවුරුදු 90 ගණනක් ශ්‍රී ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකයා වෙත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ගෙන යාමට මාධ්‍ය සේවාවක් හැටියට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළින් සිදු වූ උදාර සේවාව අනුස්මරණය කරමින් විශේෂයෙන් වර්තමානය විද්‍යුත් තාක්ෂණික ලෝකයේ නානාවිධ මාධ්‍ය භාවිතාවන් තිබුණත් කිසිවක් නොමැති යුගයක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අකණ්ඩව අද දක්වාම ගෙනෙන මේ ධර්ම ප්‍රචාරක වැඩසටහන් පිළිබඳව බෞද්ධ අපි ඒ ආයතනයට අපේ සදා ගෞරවය පුදමින් මේ වෙලාවේ අදට නියමිත ධර්මානුශාසනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මාගේ ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා අතර දීර්ඝ සූත්‍ර ඇතුළත් කරමින් සංගීතිකාරක භික්ෂූන් වහන්සේලා විසින් බෙදා වෙන් කරන ලද දීඝනිකාය ධර්ම කොට්ටාසේ පාතික වග්ගයේ සිංහාලක කියන සූත්‍ර ධර්මයයි. විශේෂයෙන් වර්තමානය අපි දකින ලෝකයේ තුල විවිධ පැතිකඩවල ගැටුම් ගැටලු ආදී වශයෙන් කැළඹුණු ස්වරූපයකින් ලෝවැසියා දිවිගෙවන ආකාරය විද්‍යමානයි. එවැනි ලෝකයකට බුදුදහමෙන් ලබාගත හැකි සහනය සහයෝගය මෙතෙක්ය කියලා අපට කියන්නට හැකියාවක් නැහැ. සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතැනක හෝ පවතිනවා නම් එතන නිරවුල් වූ සාන්ත වූ සැනසිලිදායක පරිසරයක් નિરાයාසයෙන්ම නිර්මාණය වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අරමුණ උනේ මේ සංසාරයේ අතරමං වී සිටින මිනිසුන් මේ සසරින් එතර කරවන්නට මඟ පෙන්වීමයි. ඒ අරමුණ ඔස්සේ උන්වහන්සේ ක්‍රියාත්මක වෙද්දී ඒ අතරට සමාජමය වශයෙන් එදිනෙදා ඇතිවන ගැටලු, කලකෝලාහල, අඩදඹර වැනි අවස්ථාවන් වලදීත් උන්වහන්සේ ස්වකීය උපදේශයන් මැනවින් ලබා දුන්නු සිදුවීම් අප්‍රමාණව බුද්ධ චරිතය හරහා දකින්නට හැකියාව තියෙනවා. අද මාගේ ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්වන මේ සිංහාලක
සූත්‍ර දේශනාව තුලත් විශේෂයෙන් එක එල්ලේම නිර්වාණ ඉලක්කය කරා මඟ පෙන්වීමකට වඩා සමාජමය වශයෙන් ජීවිතමය වශයෙන් ඊටාම සාර්ථක දිවියක් ගත කරන්නට අවශ්‍ය කරන මහඟු උපදේශනයන් වලින් පිරුණු සූත්‍රයක් බව ඊටා පැහැදිලි. මිනිසා සතු වටිනාකම් හැකියාවන් මෙතෙකයි කියලා සීමා කරන්නට හැකියාවක් නැහැ. අනෙකුත් සත්ව කොට්ටාසත් එක්ක සැසඳීමේදී මිනිසෙකුට තියෙන හිතීමේ හැකියාව සීමාවක් දකින්නට බැරි තරම් අසීමිත නිර්මාණශීලී මනසක් ඇති කෙනෙක්. එවැනි මනසක් ඇති මිනිසා විසින් වර්තමානයේ වුණත් ලෝකයේ තාක්ෂණයෙන් විද්‍යාවෙන් ඊතා විස්මිත නිර්මාණ දිනෙන් දින ලොවට හඳුන්වා දෙන ආකාරයක් දකින්න තියෙන. ඒ වගේම තමයි ආධ්‍යාත්මය සුවපත් කර ගැනීම තුල මෙතරම් සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙනත් සත්ව කොට්ටාසයක් ඇති කියලත් අපට හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට මිනිසුන්ගේ මනසේ ඇති විශිෂ්ටත්වය හෙලිපෙහෙලි කළා පමණක් නෙවෙයි මේ මනස සුවපත් කරගන්නට අවශ්‍ය කරන උපදේශයන් වලින් සංග්‍රහ කිරීමයි උන්වහන්සේ සිදු කළේ. එදා බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා කුල පුත්‍රයෙක්, ඔහුගේ නම සිගාලක, මේ සිගාලක කියන කුල පුත්‍රයා පෙරවරු කාලයේහි පොකුණට ගිහිල්ලා ස්නානය කරලා ජලය බේරෙන කෙස් ඇතිව, ජලය බේරෙන ඇඳුම් නැතිව එක්තරා එලිමහන් භූමිකාවකට ඇවිල්ලා දිසා නමස්කාරයක යෙදෙනවා. නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, මේ සිව් දිසාවන්ට වගේම අවකාශයේ දෙස බලමින් උඩ දිසාවත්, මිහිකත දෙස බලමින් යට දිසාවත් වශයෙන් දිසා 6ක් මූලික කරගෙන වන්දනාවක යෙදෙනු බුදුරජාණන් වහන්සේට ඇස ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වන්දනාව නිම වෙනකන් ඉඳලා මේ ගෘහපති පුත්‍රයාගෙන් අහනවා, ගෘහපතිය, ඔබ මේ අවස්ථාවේදී වන්දනාවක යෙදෙනවා දැක්කා. හැබැයිටම මොකද්ද ඒ කරන වන්දනාව? ඔහු බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, බුදුරජාණන් වහන්සේ, මා ඒ සදිසා වන්දනාවයි සිද්ධ කළේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සිටු පුත්‍රයාගෙන් අහනවා, ඔබ මේ සදිසා වන්දනාව ගැන ඉගෙන ගත්තේ කාගෙන්ද? කවුද ඔබට සදිසා වන්දනාව කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ මට මාගේ පියාණන් විසින් මරණ මංචකයේදී සිහිපත් කළේ, පුතේ, මාසේම නොවරදවාම සදිසා වන්දනාව කරගෙන යන්න කියලා. එදා පටන් මගේ පියාගේ ඉල්ලීම ඒ අයුරින්ම ඉෂ්ට කරමින් මා දිනපතාම මේ වේලාවට මේ ස්ථානයට ඇවිල්ලා මේ දිසා 6ට වන්දනා කරන සිරිත නිරන්තරයෙන් සිදු කරගෙන යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔහුට සඳහන් කළේ, යතෝකෝ ගහපති පුත්ත අරිය ශාවකස්ස චත්තාරෝ කම්ම කිලේසා පහිනා හොಂತಿ. ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයාගේ 4 කර්මක්ලේශයෝ ප්‍රහීනේ වෙද්ද, ඒ වගේම චතුහි තානේහි පාපකම්මන් නකරෝති. 4 කරුණකින්
පව්කම් නොකරයිද? චච භෝගානං අපායමුකං නසේවති. භෝගයන්ගේ විනාශමුක 6 සේවනය නොකරයිද? සෝ ඒවං චුද්දස පාපකා අපගතෝ චද්දිසා පටිච්චාදි. ඔහු 14 වැදෑරුම් පාපකර්මයන් වලින් බැහැර වූයේ සදිසාවන් අනුගමනය කෙරේද? උභයලෝක විජයාය පටිපන්නෝ හෝති. දෙලොව ජය ගැනීම පිණිස යෙදුනෙක් වෙයි. ඒ වගේම තස්ස අයංචේව ලෝකෝ ආරද්ධෝ හෝති පරෝච ලෝකෝ. මෙලවත් පරලවත් දෙකම ජයගත් කෙනෙක් බවට පත්වේ. සෝ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. ඔහු ජීවිතයෙන් බැහැර වී මරණයට පත්වන්නේ යම් මොහොතකද එදිනට ස්වර්ග සැප සම්පත් වින්දනයටත් සුදුස්සෙක් බවට පත්වේ. මේ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම දෙලව ජය ගැනීම සඳහා මාවතක් පෙන්වා දීමක් බව ඉතා පැහැදිලි. එක්වරම නිර්වාණාපේක්ෂකයෙක් හැටියට නොව සිංහාලක හමුවේ මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම ඔහුට වැදගත් වන ඔහුගේ ජීවිතය දෙලව ජය ගැනීමටයි මේ උපදේශ මාලාව ලබා දෙන්නට යෙදෙන්නේ. ඒ අනුව උන්වහන්සේ පැහැදිලි කරනවා කාරණා 14ක් ජීවිතයෙන් බැහැර කරගෙන. ඒ කියන්නේ මේ කාරණා 14ම ජීවිතයක පරිහානියට විනාශයට හේතු වන කාරණා. මේ කාරණා 14 බැහැර කරගෙන කිසියම් කෙනෙක් සැබෑ සදිසා වන්දනාවේ යෙදෙතොත් ඔහුට සැබවින්ම දෙලව ජය ගැනීමේ හැකියාව වාසනාව උදා වෙන බවයි සිහිපත් කරන්නට යෙදුනි. ඒ අනුව උන්වහන්සේ පළමුව පැහැදිලි කරනවා කර්ම ක්ලේශ හැටියට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද. මේ 4 කර්ම ක්ලේශ හැටියට බුදුහාමුදුරු සඳහන් කරනවා. මෙන්න මේ වැරදි ක්‍රියා සමුදායන් 4න් බැහැරවීමේ ඇති වැදගත්කම උන්වහන්සේ පැහැදිලි කරනවා. ප්‍රාණඝාත කියලා කියන්නේ ජීවත්වීමේ අයිතිය සෑම දෙනාගේම පොදු අයිතියක් වුවත් එය තවත් කෙනෙකු විසින් පැහැර නොගත යුතු අවස්ථාව පිළිබඳවයි. ප්‍රාණඝාතයකින් තවත් කෙනෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම් පැහැර ගන්න. ඒක ඊටාම වැරදි නරක මිනිසෙකු විසින් නොකළ යුතු මහා අපරාධයක් හැටියට බුදුහාමුදුරුවෝ අහිංසාවාදී ධර්මයක නිර්මාතෘවරයෙක් හැටියට අප වෙත හඳුන්වා දෙන්නට යෙදෙනවා. ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතයට ප්‍රියයි. අත්තානං උපමංකත්වා නහනෙය්‍යන ගහතේ. තමන් අනුන්ගෙන් හිරිහැර විඳින්න, පීඩා විඳින්න, මරණයට පත්වෙන්න තමන්ගේ අයිතිවාසිකම් නැති කරනවට කිසිෙක් මේ ලෝකේ කැමති නැහැ. තමන් එසේ අකමැති නම් අන්‍යයන්ද එසේ අකමැති බව පිළිගෙන අන්‍යයන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ ප්‍රාණඝාත අකුසලය නොකළ යුත්තක් හැටියට හඳුන්වා දී තිබෙනවා. අදත්තාදානය කියලා කියන්නේ තමන්ට නොදුන්නු, තමන්ට අයිතියක් නැති අනුන්ගේ දේවල් තමන් සතු කර ගැනීමේ පාප කර්මය. තමන්ට කියා යමක් උපයා සපයා ගන්නට උත්සාහවන්ත වීම, වෙහෙස මහන්සි වීම සෑම කෙනෙක් විසින්ම කළ යුත්තක්. අනුන් උපයා සපයා ගත්ත අනුන්ගේ වස්තුව
හොරකම් කරමින් තමන් සතු කරගනිමින් තමනුත් යමක් ඇත්තෙක් යයි සිතීම මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙකුට ගැළපෙන සිතුවිල්ලක් හෝ ක්‍රියාදාමයක් නොවේ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දෙවන කර්ම ක්ලේශය තමයි අදත්තාදානය, නොකළ යුත්තක්. අනුන් සතු දේ පැහැර ගැනීම, සොරකම් කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන තුන්වෙනි කර්ම ක්ලේශය නැත්තම් වරද හැටියට කාම මිත්‍යාචාරය. වැරදි ආකාරයකට තමන්ගේ ජීවිතයේ පසිඳුරන් පිනවන්නට ක්‍රියාත්මක වීම නොකළ යුත්තක් බව දහමේ සඳහන් වෙනවා. මේ සතර කර්ම ක්ලේශ අතරටද මේ ශික්ෂා පදයක් හැටියට පවතින කාම මිත්‍යාචාරයේ බුදුරජාණන් වහන්සේ එක් කරන මේ වැරදි ක්‍රියාදාමයේ තුල නිරන්තරයෙන් කලකෝලාහල අඩදඹර පමණක් නෙවෙයි, ජීවිතවල පරිහානිය, විනාශය නිරන්තරයෙන් දකින්න තියෙනවා. ඔවුනොවුන් අතරේ පවතින විශ්වාසය බැහැරවීම, ඔවුනොවුන් අතරේ පවතින සුහදත්වය, ලෙන්ගතු භාවය ඈත්වීම මේ සියල්ලට මුල බවට පත් වෙනවා. නුසුදුසු අයුරින්, අයිති නැති අයුරින් ඉඳුරන් පිනවීමට යාමේ කාම මිත්‍යාචාර වරද. ඊළඟට හතරවෙනි කර්ම ක්ලේශය වන්නේ මුසාවාදය. මුසාවාදය කියලා කියන්නේ අනුන් රැවටීම. විශේෂයෙන් වචනයෙන් සිදුවන වැරදි අතර බරපතල වරදක් තමයි බොරු ප්‍රකාශයට පත් කිරීම. තමන් සත්‍ය හරි හැටි දන්නවා, එහෙත් ඒ සත්‍ය ප්‍රකාශ නොකොට වෙනත් නිර්මාණශීලී බොරුවක් ඉදිරිපත් කරනවා. ඊතා කෙටි කාලීන, ඊතා తాවකාලික ජයග්‍රහණයක් ඒ තුල ලබන. එහෙත් එවැනි බොරු ප්‍රකාශ කරන්නා බොහොම කෙටි කාලයකින් අනුන් අතර අප්‍රසාදයට පත්වෙච්චි, අනුන්ගේ විශ්වාසය දිනාගන්නට අසමත් වෙච්චි, සමාජයේ කාගේවත් ගෞරවයකට බුහුමනකට ලක් නොවන නිසරු පුද්ගලයෙක් බවට පත්වීමට මේ බොරු කීම නැමැති දුර්වලතාවේ බෙහෙවින්ම බලපාන. ඉතින් මේ අනුව මේ කර්මක්ලේශ හතරම ඕනෑම ජීවිතයක පරාජය, අපිරිසිදු භාවය, අවිශ්වසනීය භාවය, සමාජමය වශයෙන් පිළිකුලට ලක්වීමට ප්‍රධාන හේතුකාරණා හැටියට ඊටාම පැහැදිලිව පෙනෙනවා. බුදුහාමුදුරුවෝ සිඟාලකට සඳහන් කරන්නේ මෙන්න මේ දෝෂ හතර දුරු කරගත්ත කෙනෙක් බවට පත් වෙලා, ඒ වගේම තවත් දෝෂ හතරක් උන්වහන්සේ පැහැදිලි කරනවා සතර අගති නාමයෙන්. අගති කියලා කියන්නේ ඒවාෙහි කෙලවරට පැමිණීම. එහෙම නැත්නම් සියල්ලෙහි නිමාව නැත්නම් අවසානයේ දක්වා ගමන් කිරීම. කෙබඳු කාරණා පිළිබඳවද? ඡන්ද, ද්වේෂ, භය, මෝහ. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ද්වේෂ කියලා කියන්නේ තරහ ගතිය. භය කියන්නේ බියටපත් වීම. මෝහ කියලා කියන්නේ මුලාවටපත් වීම. කිසියම් කෙනෙක් තමන්ගේ කැමැත්ත ප්‍රධාන කරගෙන කිසියම් තීන්දුවකට ආවොත් එය අසාර්ථක වූ, වැරදි වූ තීන්දුවක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම ද්වේෂය පදනම් කරගෙන කිසියම් තීරණයකට ගියොත් එය අසාර්ථක තීරණයක් බවට පත් වෙනවා. කිසියම් බියක් ඇති වූ නිසා
බියපදනම් කරගෙන තීන්දුවකට යතොත් එයද අසාර්ථක තීරණයක්. මුලාවට පත්වෙලා රැවටිලා හරිහැටි තොරතුරු නොදැන යමක් පිළිබඳව තීරණයකට ගියොත් එතනදිත් ඔහු අසාර්ථක තීරණයකට ගියා වෙනවා. ඒ අනුව පුද්ගලයා තමන්ගේ තීන්දු තීරණවලදී විශේෂ අවධානයක් යොමු කළ යුතු පැති 4ක් ගැනයි මේ සතර අගති තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. කිසියම් කාරණාවකදී ගැටලුවකදී සැබෑව යථාර්ථයේ යුක්තිය සාධාරණය කොතනද ඒ අනුව ගත යුතු තීරණය ඒ අයුරින් ගත යුතුයි. එහිලා තමන්ගේ හිතවතෙක් ප්‍රියමනාප කෙනෙක් පදනම් කරගෙන ඔහුගේ කිසියම් වරදක් සිදු වී ඇතනම් එය වරදක් හැටියට දැකීම තමයි සාධාරණ තීන්දුවක ලක්ෂණය. ඔහු තමාගේ හිතවතා නිසා ඔහු නිවැරදි කරුවෙක් යයි තීරණය කරයි නම් අන්න ඡන්දයෙන් අගතියට ගිහිල්ලා ගත්ත තීරණය. ඒ වගේම තමයි කෙනෙක් එක්ක තමා තුල තියෙන පුද්ගලික තරහාවක් තුල අමනාපයක් තුල නිවැරදි කරුවෙක් වැරදි කරුවෙක් බවට පත් කිරීමේ ක්‍රියා සමුදායකට එළඹෙනවා නම් ද්වේෂයෙන් අගතන්පත් වෙලා ගත්තේ තීරණය අසාධාරණයි වැරදි. ඒ වගේම සත්‍ය පසෙක තිබියදී කිසියම් කෙනෙකුට කෙනෙක් නිසා බියටපත් වීමෙන් සත්‍ය පසෙක තියා බොරු ප්‍රකාශ කරයිද වැරදි තීරණයකට යයිද බිය නිසා එය බයෙන් අගතියටපත් වීමක්. ඒ වගේම කිසියම් දෙයක ඇත්ත ස්වરૂපය හරිහැටි හඳුනා නොගෙන තමා හැබැවින්ම දන්නා බව කල්පනා කරමින් නොදන්නා දේ ගැන මුලාවටපත් වෙලා තීන්දුව තීරණවලට යනවා නම් ඔහුගේ තීරණයත් වැරදි සහගත වූ තීරණයක්, අසාධාරණ වූ තීරණයක්, අයුක්ති සහගත තීරණයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ සතර අගති වලින් බැහැර වී ජීවත් වීමේ ඇති වැදගත්කම මේ සිඟාලක ගෘහපති පුත්‍රයා ඉදිරියේ පැහැදිලි කරන්නේ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ඊටාම වැදගත් මේ ආර්ථිකය පිළිබඳව. වර්තමානයේ ලෝකයේම මේ ආර්ථික ප්‍රශ්න හමුවේ විවිධ ගැටලු මැද ජීවත් වන ආකාරය අපට අහන්නට දකින්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහමේ තරම් මේ ආර්ථිකය යහපත් කරගන්නට, නිවැරදි කරගන්නට තවත් උපදෙස් කොහේවත් ඇද්දැයි කියලා අපිට හිතන්න අමාරුයි. උන්වහන්සේ අවුරුදු 2500කට පෙර දේශනා කළ ඒ ආර්ථික ක්‍රමෝපායන් අදටත් එකසේම වළංගු බව ඉතා පැහැදිලි. ඒ අනුව උන්වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා සිඟාල ගෘහපති පුත්‍රයාට සදිසා වන්දනාවට සූදානම් වන කෙනෙක් විසින් සතර කර්මක්ලේශ ටික බැහැර කරලා සතර අගති වලින් බැහැර වෙලා භෝග විනාශ මුඛ හයක් තියෙනවා. මේ භෝග විනාශ මුඛ හයෙන් බැහැර වෙන්න කියලා. තමන් සතු දේවල් විනාශයට පත්වන ක්‍රමවේද හයක් ගැන උන්වහන්සේ පැහැදිලි කරන්නේ. මේ කාරණා හය හෝ එකක් දෙකක් හෝ කවුරු හරි අනුගමනය කරතොත් ඒ පුද්ගලයා සතුව තියෙන කෙතරම් විශාල ධනයක් වුණත් සම්පතක් වුණත් බොහොම ඉක්මනින් ටිකින් ටික ඡය වී දිය වී විනාශ වී යන්නේක වළක්වන්නට බෑ. එහෙමනම් බහැර විය යුතු වැරදි ප්‍රතිපත්ති හයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ
මේ භෝග විනාශ මුඛය හරහා පැහැදිලි කරලා දෙන්න. පළවෙනි එක තමයි මත්භවයේ ලොල්වීම. දෙවෙනි එක නොකල්හි වීති සංචාරය. තුන්වෙනි එක උත්සව සම්භාෂණාදියට ලොල්වීම. හතරවෙනි එක සූදුවට ලොල්වීම. පස්වෙනි එක පාපමිත්‍ර සේවනය. හයවෙනි එක අලස බව. මේ හය කිසියම් කෙනෙක් ගාව තිබුණොත් ඔහු නිරතුරුවම පරිහානියට පත්වෙච්ච පුද්ගලයෙක් වීම වළක්වන්නට බෑ. ඒ වගේම තමයි මේ හයෙන් එකක් දෙකක් තිබුණත් කෙනෙකුගේ ජීවිතයක සම්පත් භවභෝග ධනධාන්‍ය කෙතරම් තිබුණත් ඒවා බොහොම ඉක්මනින් නැති වෙලා විනාශ වෙලා මහා අන්ත අසරණයෙක් බවට දුගියෙක් බවට පත්වෙන්නත් හේතුයි. ඒ අනුව මේ භෝග විනාශ මුඛ 6 සමාජගතව ජීවිතවල කොතෙක් දුරට පවතින්නේද? ඒ පවතින තාක්කල් ඒ ජීවිතවල පැතිකඩ රාශියකින් පරිහානිකර ස්වභාවය තමයි දකින්නට තියෙන්නේ. කෙදිනකවත් තමන්ගේ ජීවිතයේ ආලෝකයක් දකින්නට මේ ගති හුරු පුරුදු අයට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. විශේෂයෙන් මත්පැන් භාවිතයට ලොල් වූ පුද්ගලයාට සිදුවන මෙලව හානිකර ස්වභාවයන් ගණනාවක් අපිට දකින්න තියෙනවා. එක් අතකින් තමන්ගේ ධනය විනාශ වී යාම, තවත් අතකින් රෝගියෙක් බවට පත්වීම, තවත් අතකින් කලකෝලාහලවලට සූදානම් පුද්ගලයෙක් වීම. ඔහු නිරන්තරයෙන් ලෑස්ති ඕනෑම ගැටලුවක් ඕනෑම ප්‍රශ්නයක් එනකොට තමන්ගේ වාක් ප්‍රහාරවලින් එහෙම නැත්නම් කායික ප්‍රහාරවලින් ඒ ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න. සුහද කතාබස් කිසිවක් ඔහු සතුව නැහැ. ඒ වගේම ඒ තුලින් සමාජයේ පිළිකුලට ලක්වන පුද්ගලයෙක් වෙනවා. ඊළඟට මේ මතින් මත්වෙච්ච පුද්ගලයාට ලැජ්ජාව කියන මේ ලෝකපාලක ධර්මයේ වටිනා ධනය නැති වෙච්ච පුද්ගලයෙක්. ඔහුට ඕනෑම විදිහේ වචනයක් ප්‍රකාශ කරන්න ඕනෑම තැනක පැකිලීමක් හැකිලීමක් නැහැ. ඕනෑම ක්‍රියාවක් කරන්නට කිසිම පැකිලීමක් ලැජ්ජාවක් ඔහුට ඇති වෙන්නේ නැහැ. එවැනි ලැජ්ජාවකින් තොර වෙච්ච පුද්ගලයෙක් බවට පත්වේ. ඒ වගේම තමන්ගේ සිහිනුවන ටිකෙන් ටික දුර්වලත්වයට පත් වෙනවා. එහෙමනම් මේ ලෝකයේ වර්තමානයේ මේ මතින් මත්වෙන මිනිස්සු තමන්ගේ මේ දුර්ගුණය නිසා පැති රාශියකින් පිරිහිච්චි අපාය මුඛයට ඇදගෙන යන පිරිසක් බවට පත්වීම નિરાයාසයෙන් පැහැදිලි දහම තුල මේ වැරදි දෙයක් කියලා බුදුහාඳුරු පැහැදිලි කරන්නේම ජීවිතයක පැතිකඩ රාශියකින් මේ පුද්ගලයා විනාශ වන්නෙක් වීම වළකාලන්නටයි. ඊළඟට උන්වහන්සේ සඳහන් කරපු දෙවැනි කාරණේ තමයි අවේලාවේ වීති සංචාරය. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සමය තුල විවිධ නැටුම් ගැයුම් වැයුම් ආදී උත්සවාදී දේවල් අදට වඩා වෙන වෙන ක්‍රමවේද හරහා තිබුණා. ඉතින් ඒ කාරණා ඔස්සේ නිතර පාරට බහැලා දවාලක් රාත්‍රියක් නැහැ මේ අත ඇවිදිමින් රස්තියාදුව යනවා කියලා කියන්නේ. එසේ කටයුතු කිරීම තුල ඔහුගේ සියලු හැකියාවන් නැති වෙලා යනවා.
ඔහුට යමක් උපයා ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඔහු හැම අතකින්ම පරිහානියට පත්වෙන පුද්ගලයෙක් බවට පත්වෙන. ඔහු අනාරක්ෂිත පුද්ගලයෙක් වෙන. ඔහුගේ වටා පවතින පවුල් ඒකකය අනාරක්ෂිත බවට පත්වෙන. ඔහු සතු දේපල අනාරක්ෂිත වෙනවා. ඇතැම්මිට ඔහු සැකකටයුතු පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ වගේම නොකළ වැරදිවලට වරදකරුවෙක් බවට පත්වෙන්න පුළුවන්. මේ සියල්ලත් එක්ක විවිධ දුක් දොම්නස් වින්දනය කරන්නෙක් බවට පත්වෙන. වරද කුමක්ද? රස්තියාදුවේ යෙදීම. තමන් ගෙදරින් පිටත් වෙනවා නම් කිසියම් නිශ්චිත කාර්යභාරයක් තමන් ඉලක්ක කරගෙනයි යා යුතුවන්. එහෙම කිසිම වුවමනාවකට අවශ්‍යතාවයකට නොවෙයි නම් තමන් ගෙදරින් බැහැර වෙන්නේ. ඒක නොකල්හි වීති සංචාරයක්, එහෙම නැත්නම් රස්තියාදු ගමනක් අපේ වචන වලින් කිව්වා. ඒකත් පුද්ගලයෙක් පරිහානියට පත් කරන බරපතල දුර්වල දෝෂයක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. භෝග විනාශ මුඛය තවත් එකක් හැටියට පැහැදිලි කරනවා. එවැගේම තුන්වෙනුවට උන්වහන්සේ සඳහන් කළේ උත්සව ආදිය පිළිබඳව පවතින ලෝලී බව. අද කොහෙද නැටුම් තියෙන්නේ? අද කොහෙද සංගීතය තියෙන්නේ? අද කොහෙද චිත්‍රපටි තිබෙන්නේ? මේ ආදී වශයෙන් අද කොහෙද ක්‍රීඩාවන් තියෙන්නේ? අද කොහෙද කතා ප්‍රවෘත්ති තියෙන්නේ? මේ ආදී වශයෙන් යම් යම් දේවල් වලට ගිජු වෙලා ඒවා තියෙන තැන් සොයා කිසියම් කෙනෙක් ඒවා පසුපස්සේ ඇවිදිමින් ඒවා කෙරෙහිම යොමු වුණොත් තමන්ගේ කටයුතු කරගන්නට තියෙන වටිනා කාලය තමයි මේ නිරපරාධේ වැය වී යන්නේ. එහෙමනම් අසීමිත විදිහට මේ සිත් පිනවීමට යාම කෙනෙකුගේ පරිහානියට බෙහෙවින්ම බලපාන සාධකයක් වෙනවා. වාසනාවන්ත පින්වතුනි, කාලය පිළිබඳව වචනයක් කල්පනා සිහිපත් කරනකොට මේ කාලය කියන එකේ වැදගත්කම අපිට සීමා කරන්නවත්, එහෙම නැත්නම් උපමාවකින් කියන්නවත් පුළුවන් කමක් නැහැ. කාලේ රන්හා සමානයි කියලා කවුද ඉස්සර කාලේ කියපු කතාවක් තියෙනවා. රත්තරන් වලට තක්සේරු කරන්න පුළුවන් මිලක් තියෙනවා. එක එක කාලවලට. අපිට පුළුවන් ද කාලයේ වටිනාකම එහෙම තක්සේරු කරන්න? පැයක වටිනාකම මෙච්චරයි කියලා. එහෙම තක්සේරු කරන්න බෑ පින්වතුනි. ගිය කාලයේ ගියාමයි ආයේ නැවත එන්නේම නැහැ. අනෙක් ඕනෑම දෙයක් අපට නැවත නැවත ගන්න පුළුවන්. නමුත් අපේ ජීවිතේ ගත වෙන සෑම නිමේෂයක්ම නැවත ගන්න බැරි නිමේෂයක්. එනිසා මේ කාලයේ නිරපරාධේ වැය කර දමා ගැනීම කාටවත් යහපතක් සෙතක් උදා නොවන අවස්ථාවක් බව අවබෝධ කරගත යුතුව පවතින. එසේ අවබෝධ කරගනිමින් අපේ නිශ්චිත කාර්යභාරයන් කලට වේලාවට සිදු කරගන්නට අපි දැඩි ලෙස කල්පනා කළ යුතුය. ඒ වගේම සූදු කෙලියෙහි ලොල් බව තවත් අතකින් බුදුහාඳුරු පැහැදිලි කරන භෝග විනාශමුඛයක් හැටියට. නිරන්තරයෙන් සූදුවට ඇබ්බැහි වෙලා කටයුතු කරන කෙනාට ඔහු සූදුවෙන් දිනාගත්තොත් යමක් ඔහුට හතුරු ඇති වෙන්න පටන් ගන්න. සූදුවෙන් දිනන කෙනා හතුරන් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සූදුවට ගිහිල්ලා පෙරදිච්ච කෙනා නිරන්තරයෙන් ශෝකයට පත් වෙනවා. තමන්ගේ දේ අහිමි වීමේ ශෝකය වින්දනය කරනවා. ඒ වගේම තමන්ගේ තිබිච්චි විවිධ වටිනා දේවල් අහිමි වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ සූදුවට ගිජු වෙච්ච පුද්ගලයා ගැන කවුරුවත් සමාජයේ විශ්වාස කරන්නේ නැති අවිශ්වාසනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇතැම් විට gedara තියෙන
වටිනා කියන දේ ගිහින් විකුණාගෙන ඒකෙත් සූදු කෙලලා පරාජිත පුද්ගලයෙක් බවට පත්වෙනකොට ගෙදර ඇත්තෝ විමසනකොට ඔහු බොරු කියමින් ඒ තමන්ගේ ගෙදර අය පවා රැවටීම තුළ ගෙදර අයගේ විශ්වාසය පවා නැත්තෙක් බවට පත්වෙනවා. එවගේම මේ වගේ පුද්ගලයන්ට හිතවතුන් කියලා පිරිසක් නැති වෙලා යන. මොකද නිරන්තරයෙන් සූදුවට ගිජු වෙලා තියෙන දේ විනාශ කරන පුද්ගලයෙක් වෙනකොට හිතවතුන්ට ඔහු ආරක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ආවාහ විවාහයකදී ඔහු නුසුදුස්සෙක් බවට පත් වෙනවා. සූදුවට ගිජු වෙලා ඉන්න කෙනා විවාහයකදී නුසුදුස්සෙක් බවට පත් වෙනවා. ඔහු ප්‍රතික්ෂේප වෙනවා. කවුරුවත් කැමති නැහැ ඒ වගේ කෙනෙක් තෝරා ගන්න. ඒ හතරවෙනි පරිහානිකර ලක්ෂණය පස්වෙනි එක තමයි පවිටු මිතුරු ආශ්‍රය. විවිධ වැරදිවලට විවිධ දුසිරිත්වලට පෙළමුණු සල්ලාලයින්, බේබද්දන්, රැවටිලිකාරයින්, වංචනිකයෙක්, සාහසිකයින් වැනි මේ වචන වලින් හඳුන්වන පුද්ගලයෝ කවුරු හරි අසුරු කරන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයා සතුව තියෙන සියලුම සම්පත් විනාශයට පත් වෙලා ඔහු දුගියෙක් බවට යාචකයෙක් බවට පැත්වීම වළක්වන්න බෑ. ඒ හයවෙනි ලක්ෂණය තමයි අලසකම. දැන් හරිම සීතලයි, දැන් හරිම රස්නෙයි, දැන් හැන්දෑ වෙලා වැඩි, දැන් උදේ පාන්දර, ඒ වගේම දැන් බඩගිනි, දැන් බඩ පිරිලා වැඩි, මේ ආදී වශයෙන් තමන්ගේ වටපිටාව පිළිබඳව යම් යම් අවස්ථාවල් භාවිතා කරගෙන තමන්ගේ කටයුතු කාරණා පසකින් තබලා ඔහු නිරපරාධේ කළ යුතු දේ අතහැර දමන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහුගේ භෝගයන් විනාශමුඛයට පත්වන එක වළක්වන්න බෑ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට මේ 14 වැදෑරුම් දුෂ්චරිතයන්ගෙන් වැරදි වලින් විනිර්මුක්ත වෙලා දිසාවන් 6 මනවින් හසුරුවා ගන්නට කෙනෙක් සමත් වෙතොත් ඔහු ජීවිතයේ ජයගත් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව දිසාවන් 6 බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ පෙර දිසාව මාතා පිතරෝ වේදිතබ්බෝ. పూర్ව දිසාව හැටියට නැත්තම් නැගෙනහිර දිසාව අම්මයි තාත්තයි දූ දරුවෝයි. දක්ෂිණ දිසා ආචාර්යා. දකුණු දිසාව ගුරු ශිෂ්‍ය කේන්ද්‍රය. පච්චිමා දිසා පුත්තදාරා. බටහිර දිසාව ස්වාමි භාර්යා. උත්තර දිසා මිත්තා මච්චා. උතුරු දිසාව මිත්‍ර අමාත්‍යවරු. හෙට්ටිමා දිසා දාස කම්ම කරා. යට දිසාව සේව්‍ය සේවක. උපරිමා දිසා සමන බ්‍රාහ්මනා. උඩ දිසාව ගිහි පැවිදි කියන මේ දෙකොට්ටාසේ. මේ සමාජයේ ස්තරයන් සියල්ලක් ආවරණය වන විදිහට උන්වහන්සේ එතැන් සිට හඳුන්වා දෙනවා සිංහාලක ගෘහපති පුත්‍රයාට ඔවුනොවුන් විසින් යුතුයකම් ඉෂ්ට කළ යුතු පිළිවෙල. සමාජයේ බොහෝ දෙනෙක් මේ යුතුයකම් ඉෂ්ට කිරීම පසකින් තබලා තමන්ගේ අයිතිවාසිකම් උපයා ගන්නට නැත්නම් ඉල්ලන්නට වෑයම් කරන කතා කරන අවස්ථාව තමයි බහුල වශයෙන් දකින්න තියෙන්නේ. හැබැවින්ම මේ බුදුරජාණන් වහන්සේගේ සිංහාලෝවාද සූත්‍රයේ එන මේ සදිසාවන්ට යුතුයකම් ඉටු කරලීමේ පිළිවෙල කවුරුන් හෝ මනවින් අනුගමනය කරයි නම් ඕනෑම තැනක ඕනෑම පවුල් ලේකකයක් ඕනෑම ආයතනයක් ඕනෑම ගමක් ඕනෑම රටක් දිනෙන් දින හරියට පුරපස හඳසේ ආලෝකයෙන් ආලෝකයට යන එක નિરાයාසයෙන් සිදු වෙනවා. එහෙනම් ඒවා එකින් එක ඔවුනොවුන් වෙතින් ඉටු කරගෙන ඒ ජීවිත ආලෝකමත් කරගන්න සාර්ථක කරගන්න ක්‍රියාත්මක වීම තමයි කළ යුතු වන්නේ. වාසනාවන්ත පින්වතුනි, දැන් හැමදෙනාම කල්පනා කරන්න මෙතෙක් වේලා මේ සිංහාලෝවාද සූත්‍රයට අදාළව මෙලව පරලව දෙලව ජය ගන්න පුළුවන්
චරිතයක තිබිය යුතු ගුණ ඉස්මතු කරගන්නත් ඒ වගේම ප්‍රතික්ෂේප කළ යුතු බැහැර කළ යුතු දුර්ගුණ බැහැර කරන්නටත් බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපදෙස් ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය ආනිසංසය උපදවාගත් අපට සංසාර භෝගමනේ මහා ප්‍රඥාවන්තයින් වී උපදින්නට වාසනාව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරගනිමු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කෑගල්ල බොස්සැල්ල B19 නිවසේ විසූ මීට වසර 22කට පෙර මිය ගිය විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ජයසේන වීරසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම, එතුමා සිහිපත් කිරීම, එමෙන්ම සුජීවත්ව සිටින 2022 පෙබරවාරි මාසයේ 24 වෙනි දින උපන්දිනයේ යෙදෙන පී.ඒ. පොඩිහාමිනේ මෑණියන්ට එතුමිය තමයි අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. පොඩිහාමිනේ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම දෙපොළගේ මියගිය දෙමව්පියන්ට සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, දූ දරුවන්ගේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සියලු කටයුතු සාර්ථක වේවා, ඒ අයට නිරෝගී සුව ලැබේවා. එමෙන්ම සචින්දු නෙත්සර පුතුගේ අපල උපද්‍රව දුරු වී නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කෑගල්ල බොස්සැල්ල B19 නිවසේ පදිංචි පී.ඒ. පොඩිහාමිනේ මහත්මිය ප්‍රධාන පිරිස. මීට වසර 17කට පෙර පරලෝ සැපත් සිසිර සෙනවිරත්න ආදරණීය ස්වාමි පුරුෂයාට සහ 5 වසරකට පෙර පරලෝ සැපත් ලීලාවතී පොඩිමැණිකේ සෙනවිරත්න ආදරණීය සොහොයුරියට 2021 පෙබරවාරි මාසයේ 6 වෙනි දින පරලෝ සැපත් නිහාල් ප්‍රනාන්දු ඥාති පුත්‍රයාට සහ වරිග පරම්පරාවේ සහ සසරගත පින් බලාපොරොත්තු වන සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් 2021 පෙබරවාරි මාසයේ 21 වෙනි දින ජන්මදිනය සමරන තුෂාන්ති සෙනවිරත්න ආදරණීය දියණියට සහ දැනට මදක් රෝගාතුරව ප්‍රතිකාර ලබන දායකත්වය ලබා දෙන බේට්‍රිස් ලෙලියන් සෙනවිරත්න මහත්මියට 2021 අප්‍රේල් මාසයේ 26 වෙනි දින ජන්මදිනය සමරන ලිහිණි යසාරා සෙනවිරත්න ආදරණීය මිනිපෙරියට සහ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹ 8 බොරැල්ල මාතාපාර බියට්‍රිස් ලෙලියන් සෙනවිරත්න මහත්මිය ප්‍රධාන පිරිස. 2019 පෙබරවාරි 19 වෙනි දින අභාව ප්‍රාප්ත වූ දයාබර මෑණියන්ගේ තෙවර්ෂ පූර්ණය පින්කම වෙනුවෙන් එතුමිය සිහිපත් කරමින් එතුමියට පින් අනුමෝදන් කිරීමත්, මීට වසර 39කට පෙර අභාව ප්‍රාප්ත වූ එස් අබේදීර පියාණන්ට පින් අනුමෝදන් කිරීම, එතුමා සිහිපත් කිරීම, මේ අයගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, පතිරගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින කුලරත්න මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, දිනූප, චනිරු, යොමිරු, රොනාරා, දෙව්සිත් දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම පවුල් වලට සහ සම්බන්ධ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය පතා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා දේවාලයේගම ඇදුරාපත ජාවත්ත පදිංචි තමරා අබේදීර මහත්මිය ප්‍රධාන පිරිස. 2022 පෙබරවාරි මාසයේ 20 වන දින උපන්දිනය සමරන විරජනී සෙනවිරත්න දියණියගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වීමට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, මීට අවුරුදු 28කට පෙර පරලොව සැපත් පයාගල ඇලගාවත්තේ විසූ නන්දා චන්ද්‍රාජයසේකර සෙනවිරත්න මෑණියන් මීට 3 මාසකට පමණ පෙර 2021 නොවැම්බර් මාසයේ 3 වෙනි දින පරලොව සැපත් අංක 34 පෑලයින් පාර දෙහිවල ලිපිනෙහි පදිංචිව සිටි විශ්‍රාමික ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විධායක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ අතුල ප්‍රියංකර සෙනවිරත්න සොහොයුරා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කළුතර පයාගල කැන්දගහවිල ලලිත් සෙනවිරත්න මහතා ප්‍රධාන පිරිස. මීරිගම පදිංචි වෛද්‍ය එන්.යූ. අමරතුංග මහත්මයා, ඒ වගේම වෛද්‍ය වෛඩී අබේසිංහ මහත්මිය, එමෙන්ම යක්කල පදිංචි නිශාන්ත අතපත්තු මහතා සහ කනිෂ්කා යන අය විසින් මේ පවුල් දෙකෙහිම දෙමව්පියන්ට, ඒ වගේම ආච්චිට, සීයාට, දුවදරුවන්ට සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාට
නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා මේරිගම වෛද්‍ය එන්.යෝ. අමරතුංග මහතා සමග වෛද්‍ය අබේසිංහ මහත්මිය සමග යක්කල නිශාන්ත අතපත්තු මහතා සමග කනිෂ්කා චින්තනී ප්‍රධාන පිරිස. අංක 78 ලත්පඳුර බදුරලිය ලිපිනයේ පදිංචි අද දිනට 2022 පෙබරවාරි මාසයේ 20 වෙනි දිනට 70 වෙනි ජන්මදිනය සමරන වසන්තා පින්නවලගේ ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනයකට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම, මීට වසර 6කට පෙර මිය ගිය ආදරණීය පියාණන් වන ගාමිණී ගලබඩ මහතාට පින් අනුමෝදන් කිරීම, උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා කොළඹ 5 කිරුළපන සෝමාදේවී පෙදෙස අංක 34 නිවසේ පදිංචි දනික ගලබොඩ මහතා ප්‍රධාන පිරිස. එම්.ඒ. රූපසිංහ මහතාගේ 85 වන ජන්මදිනය සහ ලීලා අමරසේකර මහත්මියගේ 80 වන ජන්මදිනය නිමිත්තෙන් ඒ දෙපළට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම වගේම පවුලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින දුවදරුවන්ට මොණබුරු මිනිබිරියන්ට ඒ අයගේ සියලු කටයුතු සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා පානදුර කුරුප්පු මුල්ල අංක 55 නිවසේ පදිංචි ලීලා අමරසේකර මහත්මිය ප්‍රධාන පිරිස. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. හොඳයි වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මෙතෙක් වේලා මේ ධර්මදේශනාව ශ්‍රවණය කළා වූ රටවාසී සියලු ජනතාවට අද දවසේ මේ ධර්මදේශනාව සිද්ධ කරන්නට දායකත්වයේ උසුලන්නට යෙදුණු ඒ දායක පින්වත් පින්වතියන් හැමදෙනාට සහ ඒ ඇත්තන් නමින් මිය පරලෝකීය මව්පියාදී සියලු ඥාතීන්ට එවැගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂකතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයට ඔබ අප හැමදෙනාටම සසර දුක් කෙලවර නිවන් පසක් කරගන්නට මේ පින් පාරමී වේවායි ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වැලිවේරිය සිවුරළුමුල්ල ශෛලාරාම විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති සේනාකොරළේ ද්විතීය සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද බණ්ඩාරවෙල සාරද ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.